right අපි යමු අද ඊටු ටිකට අපි අවසානයේ කතා කරේ ෆයිනල් වේරියබල්ස් ගැන අපිට ෆයිනල් ලෝකල් වේරියබල්ස් කතා කරන්න බැරි වුණා. ඔයාලට මතකද දැන් අපි ඊයේ කතා කරා ෆයිනල් වේරියබල්ස් ගැන. එතකොට බලන්න වේරියබල්ස් තිබ්බ Java වල ප්‍රධාන වශයෙන් කොටස් තුනක් static variable, instance variable, local variable කියලා. එතකොට අපි final instance variable එකක් ගැන කතා කරා. final static variable එකක් ගැන කතා කරා. අපිට කතා කරන්න ඉතුරුනේ final local variable ගැන. අද අපි final local variable ගැන කතා කරමු. දැන් බලන්න මෙහෙමයි final local variable ගැන කතා කරනකොට මෙතනදී පොඩ්ඩක් මම ඉස්සෙල්ලම local variable පොඩ්ඩක් මතක් කරලා final local variable වලට එන්න. මොකද අපි local variable කියලා දැන් ගොඩක් කල්. දැන් සමහරවිට අමතකත් ඇති. පොඩ්ඩක් මතක් කරගන්න ඉස්සෙල්ලා local variable වල හැසිරීම. ඊට පස්සේ අපි යමු final local variable වලට. හරිනේ. කෙලින්ම නෝට් එකෙන් මතක් කරන්න ලොකු දෙයක් නෑ. එතකොට తాවකාලික අවශ්‍යතාවලට අපි සමහර ලාවට කන්ස්ට්‍රක්ටර් එක ඇතුලේ මෙතඩ්ස් ඇතුලේ නැත්නම් බ්ලොක්ස් ඇතුලේ වේරියබල්ස් හදනවා. ආන්න එහෙම හදන වේරියබල් වලට කියන මොකද්ද? ලෝකල් වේරියබල් කියලා. මෙතඩ් එකක් ඇතුලේ හදුවා නම් ඒක මෙතඩ් ලෝකල් වේරියබල් එකක් වෙනවා. කන්ස්ට්‍රක්ටර් එක ඇතුලේ හදුවා නම් ඒක බ්ලොක් වේරියබල් එකක් වෙනවා. බ්ලොක් එකක් ඇතුලේ හදුවොත් කෙලින්ම බ්ලොක් වේරියබල් එකක් වෙනවා. කොහොම හරි මෙතඩ් ලෝකල් වේරියබල්, බ්ලොක් වේරියබල් ඔය ඔක්කොම පොදුවේ කියන්නේ ලෝකල් වේරියබල් කියලා. හරිද? ඒ වගේම තේරුම් ගන්න ලෝකල් වේරියබල් වලට කියන තව නමක් තියෙන ස්ටැක් වේරියබල් කියලා. ස්ටැක් වේරියබල් කියන්නේ ලෝකල් වේරියබල් හැදෙන්නේ ස්ටැක් එකේ. ස්ටැක් ෆ්‍රේම් එකක් ඇතුලේ. මෙතඩ් එකක් ගත්තොත් මෙතඩ් එකට අදාළ ස්ටැක් ෆ්‍රේම් එකක් තියෙනවා. හරිද? එහෙම තමයි හැදෙන්නේ. දැන් මෙන්න මෙතන ගත්තොත් බලන්න මෙතන මේ ටෙස්ට් කියලා ක්ලාස් එකක් තියෙනවා. මේ ටෙස්ට් ක්ලාස් එකේ මේ උඩින්ම තියෙන කන්ස්ට්‍රක්ටර් එක. එතන මේ කන්ස්ට්‍රක්ටර් එක කියන්නේ තේරුම් ගන්න බ්ලොක් එකක්. කන්ස්ට්‍රක්ටර් එක ඇතුලේ x කියලා වේරියබල් එකක් තියෙනවා. එතකොට මුලින්ම තේරුම් ගන්න මේ x කියන්නේ බ්ලොක් වේරියබල් එකක් තමයි. හරිද? හේතුව ඒක ලියලා x කියන වේරියබල් එක තියෙන්නේ කන්ස්ට්‍රක්ටර් එක ඇතුලේ. කන්ස්ට්‍රක්ටර් එක බ්ලොක් එකක්. ඒතර කන්ස්ට්‍රක්ටර් එක ඇතුලේ තියෙන වේරියබල් එක බ්ලොක් වේරියබල් එකක්. ඒ කියන්නේ ලෝකල් වේරියබල් එකක්. ඊළඟට බලන්න මේ දෙන ස්ටැටික් බ්ලොක් එකක්. ඒකත් ස්ටැටික් බ්ලොක් එකක් කියන්නේ ළමයි බ්ලොක් එකක්. හරි? ඒක ඇතුලේ මේ z කියලා වේරියබල් එකක් තියෙනවා. එතකොට තේරුම් ගන්න මේ z කියන්නේ ලෝකල් වේරියබල් එකක් තමයි. ඊළඟට public void m1 instance method එකක් තියෙනවා. කොහොමද මේ method එක instance method එකක් කියලා හඳුනගන්නේ? static method එකද instance method එකද කියලා හරියටම හඳුනගන්නේ. static method එකක static modifier එක තියෙනවා. instance method එකක static modifier එක නැහැ. එතකොට තේරුම් ගන්න මේ public void m1 කියන එක instance method එකක්. ඒක ඇතුලේ int y assign 12යි කියලා variable එකක් තියෙනවා. මෙන්න මේක තේරුම් ගන්න මොන variable එකක්ද? method local variable එක. method එක ඇතුලේ ලියලා තියෙනවා. හරිද? ඊළඟට බලන්න ඒක ඇතුලේ තව block එකක් තියෙනවා for කියලා. for int I assign 0. මේ බලන්න I කියලා variable එකක් තියෙනවා. මෙන්න මේ I කියන variable එක අයිති වෙන්නේ මේ for loop එක ඇතුළට විතරයි. මේ for loop එක ඇතුළේ විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒක block variable එක. හරිද? මේ තියෙන local variable ලියන්න පුළුවන් තැන් ටිකක්. තව තැන් තියෙනවා. හරිද? ඊළඟට මෙහෙම කතාවක් තියෙනවා. මම local variable ගැන ඒ කරුණු ටික මතක් කරන්නම්. ඔයාලට මම හිතලා මතක් වෙයි කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන මම අග්ගල කියලා දෙන්නම්. ඊළඟට මතකද දැන් අපි variables ලිව්වට පස්සේ අපි දන්නවා static variable වලට instance variable වලටයි අපි variable declaration කරලා initialize කරේ නැත්නම් JVM එකෙන් default values දුන්නා. හොඳට මතක තියාගන්න default values දෙන්නේ static variable වලට instance variable වලට විතරයි. local variable වල default values JVM එකෙන් දෙන්නේ නැහැ. ඒකට හේතුවකුත් තියෙනවා දැන්. static variable වලට instance variable වලට දෙන්න හේතුවක් තියෙනවා. මොකද ඒවා తాවකාලික නැහැ. static variable එකක් හැදුවොත් static variable එක හැදෙන්නේ class file එක load වෙන වෙලාවට. at the time of class loading static variables are created. අපි එහෙමනේ කියන්නේ. ඊට static variable නැති වෙන්නේ class file එක unload වෙන වෙලාවට. ඒ වගේම හැම ඔබ්ජෙක්ට් එකකටම පොදුයි static variable common to every object. ඊළඟට instance variable එක ගත්තොත් බලන්න instance variable එක හැදෙන ඔබ්ජෙක්ට් එක ඇතුලේ. instance variable එක ඔබ්ජෙක්ට් එක heap එකේ තියෙනකන් තියෙනවා. heap එකේ තියෙන ඔබ්ජෙක්ට් එකක් නැති වෙන්න ඕන නම් garbage collector ඇවිල්ලා heap එකේ තියෙන ඔබ්ජෙක්ට් එක අරන් යන්න ඕන. එහෙම garbage collector එක heap එකේ තියෙන ඔබ්ජෙක්ට් එක අරන් යන නම් ඔබ්ජෙක්ට් එකට reference එකක් නැති වෙන්න ඕන. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක භාවිතා කරලා ඉවර වෙන්න ඕන. හරිද? ආන්න එහෙම තේරුම් ගන්න instance සහ static variable ගොඩාක් වෙලාව memory එකේ තියෙනවා. නමුත් බලන්න මේ static variable තියෙන්නේ
මේ local variable තියෙන stack එකේ නැත්නම් stack එකේ frame එකක් ඇතුලේ. stack එකේ frame එකක් කියන්නේ method එකක් run වෙනකොට ඒ method එකේ වෙන් වෙච්ච ඉඩ. හරිද? එහෙම නැත්නම් instance block එකක් run වෙද්දී instance block එකකට වෙන් වෙච්ච ඉඩ. නැත්නම් static block එකකට වෙන් වෙච්ච ඉඩ. අන්න ඒක තමයි මම පොඩ්ඩක් කියන්නම්. දැන් මෙහෙමනේ. දැන් method එකක් run වෙනකොට මොකද්ද වෙන්නේ? method වලට ඉඩ වෙන් වෙන්නේ stack එකේ. මම පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න. හිතන්නකෝ මේ තියෙන්නේ සුපුරුදු රූප සටහන. මේ තියෙන stack එක. මේ තියෙන heap එක. දැන් අපි දන්න විදිහට heap එකේ මොනවද ළමයි හැදෙන්නේ? heap එකේ හැදෙන්නේ object තමයි. stack එකේ stack frame වෙන් වෙනවා. stack frame වෙන් වුණාම stack frame එකක් කියන්නේ මොකද්ද? method එකක ඉඩ. ඒක අපි දන්නවනේ. එතකොට මේ stack එකේ මේ frame විදිහට ඉඩ වෙන් වෙන්න පුළුවන් මොනවටද දන්නවද? මෙන්න මේවට වෙන් වෙන්න පුළුවන්. එකක් තමයි methods වලට වෙන් වෙන්න පුළුවන්. එතන method එක instance වෙන්න පුළුවන්. static method වෙන්න පුළුවන්. ඒවට ඉඩ වෙන් වෙන්නේ stack එකේ frame එකක් විදිහට. ඊළඟට constructors වලට වෙන් වෙන්නේ මෙහි තමයි. හරිනේ constructor කියන block එකක් ඒ constructor කියන block එකට ඉඩ වෙන් වෙන්නේ stack එකේම තමයි. stack එකේ frame එකක් විදිහට වෙන් වෙනවා. ඊළඟට static blocks. static blocks වලට ඉඩ වෙන් වෙන්නේ stack එකේ frame එකක් විදිහට ඉඩ වෙන් වෙනවා. static block එක run වෙලා ඉවරනාම stack frame එක stack එකෙන් delete වෙනවා. ඊළඟට instance block. instance block එකකට stack එකේ frame එකක් වෙන් වෙනවා. ඒ කියන්නේ instance block එක run වෙන පටන් ගන්නකොට instance block එකට ඉඩ stack එකේ frame එකක් විදිහට වෙන් වෙනවා. once the instance block execution is completed. instance block එක run වෙලා ඉවරනට පස්සේ that stack frame is deleted from the stack. stack frame එක stack එකෙන් delete වෙලා යනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. අපි පොඩි example එකක් මම ඇඳලා පෙන්නන්නම් full complete වෙන. එතකොට හරියි. ඊළඟට මෙතන කියන විදිහට local variable වලට බලන්න JVM එකේ default value දෙන්නේ නැහැ. ඒක නිසා අපි variable එකක් බලන්න local variable එකක් ගන්නවා නම් අපි මෙතන local variable එකක් ලියමු. මේ තියෙන මොකද්ද variable declaration. දැන් variable initialization. හරිද? variable initialization තියෙනවා. දැන් x print කරොත් කීයද? 10යි. හරි x print කරොත් කිය 10යි. දැන් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට. දැන් variable declaration විතරයි තියෙන initialization නැහැ. දැන් x print කරොත් බලන්න compile time error තමයි. හරිනේ. variable x might not have been initialized. හරිනේ. හේතුව local variable එකක් declare කරලා initialize කරේ නැත්නම් ඒ වගේම තේරුම් ගන්න initialize කරේ නැති local variable එක මෙන්න මේ භාවිතා කරන්න ගියොත් එහෙනම් මොකද්ද වෙන්නේ? compile time error. ආයෙච්චරයි. හේතුව මොකද්ද? හේතුව තමයි JVM එකෙන් default values දෙන්නේ නැහැ. JVM එකෙන් default values දෙන්නේ නැහැ local variable වලට. දැන් මේ program එකට stack heap diagram එක ඇඳොත් එහෙම හරිනේ Java program එක run වෙන පියවරට මතකයි කියලා හිතන. මුලින්ම වෙන්නේ මොකද්ද? මුල්ම කාලේ කරපුවා. මුලින්ම වෙන්නේ මොකද්ද ළමයි? start the JVM. ඊළඟට create and start main thread. තුන්වෙනි එක locate the class file. locate the class file කියන class file එක hard disk එකේ තියෙද කියලා හොයාගන්න කොහෙන් හරි කියලා. හොයාගත්තට පස්සේ මොකද කරන්නේ? load the class file. කොහාටද load කරන්නේ? method area එකට. හරි. පස්වෙනි පියවර main method execution. ඊළඟ unload the class file. class file එක unload වෙනවා. class file එක unload වුණාට පස්සේ main thread එක terminate වෙනවා, shut down the JVM.
හරිනේ මම ටග් ගාලා ඕන ලියන්න මතක් වෙන්නත් එක්ක start the JVM create and start main thread එක create කරලා start කරන්න ළමයි JVM එකෙන් හැදිච්ච JVM එකෙන් තමයි කරන්නේ. ඒතකොට start the JVM කරන්නේ කවුද? JVM එක start කරන්න ඕනේ ඔයා. හරිනේ start the JVM by developer. කොහොමද developer JVM එක start කරන්නේ? JVM එක start කරන්න ඕනේ Java කියලා command එකක් තියෙනවා. මෙන්න මේ Java කියන command එකෙන් වෙන්නේ මොකද්ද? මේ Java කියන command එක තියෙන්නේ මොකටද? හොඳට මතක තියාගන්න ළමයි මේ Java කියන command එක තියෙන්නේ JVM එක start කරන්න. start වෙච්ච JVM එකට input එක තමයි byte code එක. ඒකයි මෙතන අපි class file එකේ නම දෙන්නේ. test හරි whatever මොකක් හරි. හරිනේ? Java හරිනේ? Java command is to create the JVM. නැත්නම් start the JVM. start වෙච්ච JVM එකට input එක තමයි byte code එක. ඒක නිසා තමයි මෙතන byte code එකේ නම දෙන්නේ. class file එකේ නම දෙන්නේ. හරි. වෙන class file එකක නමක් දුන්නොත් එහෙම ඒ class file එකට ගැලපෙන්න රන් වෙනවා. Hope you can remember these things. मैं मत रहे गली इतना ඊළඟට දෙවෙනි point එක start the JVM create and start main thread ඊළඟ මොකද කරන්නේ main thread එක හැදුනා ඊළඟට කරන්නේ locate the class file එක හොයනවා කියලා ඊට compile වෙලා class file එක හැදිලා තියෙනවා නම් load the class file ඊළඟට main method execution එතකොට තේරුම් ගන්න main method එක තමයි Java program එකක entry point එක. main method එක නැත්තම් run කරන්න බෑ. main method එක තමයි entry point එක. එතනින් තමයි run වෙන්න පටන් ගන්න. ඊළඟට unload the class file. ඊළඟට main thread එක terminate වෙනවා. main thread එක terminate වුණ ගමන් ළමයි තේරුම් ගන්න shut down the JVM. අපි threads කියලා පාඩමක් තියෙනවා threads කියන පාඩම කරාම හරියටම මේ thread වල හැසිරීම තේරුම් ගන්න පුළුවන්. හරිනේ? මේ main thread එකට කියන ළමයි non daemon thread එකක් කියලා. මොකද්ද කියන්නේ? non daemon thread. threads වර්ග දෙකක් තියෙනවා daemon threads and non daemon threads. වැඩි හිතන්න එපා. අපි මේ daemon threads and non daemon threads කරමු thread පාඩමේදී. JVM එකට පණ තියෙන්නේ නැත්නම් JVM එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ non daemon thread එකක් තියෙනකම් විතරයි. ඒතකොට තේරුම් ගන්න main method එක run කරන්නේ main thread එකේ. ඒකනේ මේ main thread එක හැදෙන්නේ. ඔයාලා main thread එක කියන මොකක්ද දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. main method එක run කරන්නේ main thread එකේ. main thread එක non daemon thread එකක්. ආන්නේ non daemon thread එක මෙතනදී terminate වෙනවා. ඒතර තවත් non daemon thread නැති නිසා JVM එක shut down වෙනවා. මොකද JVM එකට පණ තියෙන්නේ non daemon thread එකක් තියෙනකම් විතරයි. මම කියපු එක වචනේ පොඩ්ඩක් මතක තියාගන්න ඒ ඇති. right මේ points ටික මතකයිනේ. අපි මේකට පොඩි stack heap එකක් අඳුමටක් ගන්න. හරි. මේ තියෙන stack එක. මෙතන heap එකක් ඕන වෙන stack memory එක විතරක් තිබ්බනම් ඇති. මුලින්ම මොකක්ද උනේ? JVM එක start වුණා, main thread එක create කරලා start වුණා, class file එක හොයාගත්ත තියද කියලා. හරි. ඊළඟට class file එක load කරා main method execution. එහෙම තමයි වෙන්නේ. දැන් හිතන්න main method execute කරන ගියන් බලන්න main method එක විතරයි තියෙන්නේ. ඒතර main method එක run වෙනකොට main method එකට මෙන්න මේ stack එකේ frame එකක් හැදෙනවා. මෙන්න මේ පහලින් තියෙන stack frame එක තමයි main method එකේ stack frame එක. බලන්න x කියලා variable එකක් හදනවා. ඒ variable එකේ value එකක් නැහැ. ඒ කියන්නේ initialize කරන්නේ නැහැ. මේ තියෙන variable එක initialize කරලා නැහැ. initialize කරන්න තුලම use කරන්න බෑ. system out print line එකක් දාලා මෙහෙම use කරන්න බෑ. හරිද? ඒතර මුලින්ම වෙන්නේ මෙහෙමයි. ඉතින් මේක ඉතින් compile එකෙන් දාන්න. compile එකෙන් දාන්න නිසා මේක run වෙන්න හම්බෙන්නේ නැහැ. compile time error. හරිනේ byte code එකක් හැදෙන්නේ. ඒක නිසා locate the class file කියන එකක් වෙන්නේ නැහැ. දැන් අපි Java test කියලා ගැහුවොත් එහෙම
රන් වෙන්නේ කලින් හැදිච්ච බයිට් කෝඩ් එකක්. දැක්කද? අපි කලින් හැදිච්ච බයිට් කෝඩ් එක ඩිලීට් කරලා දැම්මොත් එහෙම Java C 2.java කියලා දැම්මොත් එහෙම compile time error byte code එකක් හැදෙන්නේ නැහැ. byte code එකක් හැදෙන්නේ නැත්නම් JVM එක start කරලා start වෙච්ච JVM එකට මෙහෙම test කියලා දුන්නොත් මේ byte code එකේ byte code එක නැහැ. byte code එක නැත්තම් මොකද වෙන්නේ? could not find or load main class. හරිද? ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවෙන් fail වෙනවා. locate the class file එකේ නැහැ. could not find or load class test. හරිනේ? එහෙම එකක් නැහැ. test class එක load කරගන්න විදියක් නැහැ. එතනින් පයින් error. right. ඒකයි මේ error එක එන්නේ. මෙන්න මේ error එකේ ළමයි Java 7 8 7 වල එන්නේ ඔන්න වගේ error එකක්. Java 6 වල වගේ ලස්සන error message එකක් එනවා. අපි ඒක පොඩ්ඩක් බලමු මේ ගේමට. JDK එකට ගිහිල්ලා JDK bin එකට ගිහිල්ලා මෙතනින් තව command prompt එකක් අරගෙන set path java c -version JVM එක start කරලා දෙන්න බලන්න. JVM එක start කරන්න java command එකෙන් start කරලා දෙන්න test කියලා. දැක්කද? no class def found error. මෙන්න මේක තමයි error එක. මතක තියාගන්න. no class def කියන්නේ definition. class definition එක හොයාගන්න බෑ. no class def found error. මේකට reason එක තමයි class not found exception. අපි මේ කතා කරන පිළිවෙලකට class loader subsystem එක ඇතුලේ තියෙන ළමයි class loaders වර්ග තුනක්. ඒ class loaders තුන අපි ඉගෙන ගමු. bootstrap class loader, extension class loader, application class loader කියලා class loaders තුන ඉගෙනගෙන class loaders වැඩ කරන හැටි ඉගෙනගෙන ඉතින් මේ අපි exception එකත් එක්කම කතා කරමු මොකද එතන වෙන්නේ කියලා. right. දැන් අපි යමු ඊළඟ example එකට. මේ example එක ගත්තොත් බලන්න මෙහෙමයි. මම එකක් පෙන්නන්නම් මෙතනින්ම. මෙතන local variable එකක් හදන declaration විතර initialization නැහැ. මම print කරන්න hello world හරි මොකක් කර එකක්. සරලව කියනවා නම් මෙච්චරයි. මේ local variable එක මේ method එක ඇතුලේ කොහෙවත් භාවිතා වෙන්නේ නැහැ. declaration විතරක් තියෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. compiler නැහැ. මේ program එක වැඩ කරනවා. හැබැයි මෙහෙම මේකුත් තියෙනවා. ඒ විදිහට variable එකක් හදන එකේ තේරුමක් නැහැ. හරිද? variable declaration තියෙනවා. හැබැයි variable එක initialize කරලා නැහැ. ඒක නිසා කොහොමද පාවිච්චි කරන්න බෑ. ඒක නිසා පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එහෙම variable වැඩක් නැහැ. එහෙම variable වැඩක් නැහැ. නමුත් තේරුම් ගන්න මේක compile වෙනවා. right. මේ program එක අපි දැක්කා මෙතන compile time error එකක්. variable x might not have been initialized. right. මෙහෙම තිබ්බොත් බලන්න මෙහෙමයි. මේ example. මේ variable එක final වුණොත් මොකද වෙන්නේ? හරි මේ variable එක final වුණොත් බලන්න මේක compile කරලා run වෙනවද කියලා. තමයි වැදගත් point එක. program එක 4. හරි run වෙනවා. but usage එකක් නැහැ මෙතන. Even though local variable is final before using, only we have to perform initialization. Variable එක final වුණා භාවිතා කරන්න කලින් විතරයි අපිට මේක initialize කරන්න ඕන වෙන්නේ. ඒක තමයි local variable වල හැසිරීම. මතකද දැන් කලින් දැක්කා final instance variable, final static variable initialize කළා නැත්නම් ඉවරයි. compile time error. හැබැයි final local variable වල එහෙම එකක් නැහැ. භාවිතා කරනවා නම් විතරයි initialize කරගන්න ඕනේ. අන්න ඒක තමයි වෙනස එතන තියෙන්නේ. the final local instance variable එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම construct එක run වෙලා ඉවර වෙනකල් initialize වෙන්න ඕන. final static variable එකක් ගත්තා නම් අනිවාර්යයෙන්ම තේරුම් ගන්න static blocks ටික run වෙලා ඉවර වෙන්න කලින් initialize වෙන්න ඕන. නැත්තම් compile time error. final local variable එකේ එහෙම compile time error එකක් එන්නේ නැහැ. මේක භාවිතා කරන්න කලින් initialize කරගත්තා නම් ඇති. අය පොඩ්ඩක් ඒක බලමුද?
hello world කියලා print කරා. extra දාන 10යි. system out print line එකක් දාලා x print කරනවා. දැක්කද? භාවිතා කරන කලින් ඉනිෂියලයිස් කරගත්තා නම් හරි. ඔයා තව පාරක් යනවා assignment tag කරන්න. ඒ කියන්නේ reassignment tag කරන්න යනවා. x 10යි. ඔයාට හිතනවා මේක වෙනස් කරලා බලන්න නෑ 12යි කියලා. දැන් බලන්න අපි කලින් දන්න විදිහට final variable reassignment කරන්න බෑ. නැත්නම් reassignment is not possible. දැක්කද? variable x might already have been assigned. කලින් value එකක් assign කරලා තියෙන්නේ. ආයෙ assign කරන්න බෑ. දැන් example එක හරි. හරි ඊළඟ කතාව මෙහෙමයි. දැන් තේරුම් ගන්න මෙහෙමයි. මේ x කියන variable එක තේරුම් ගන්න local variable එක. මම තා පුංචි වැදගත් කතා කියන්නම්. මෙන්න මේ x කියන්නේ method local variable එකක්. නැත්නම් local variable එකක්. local variable වලට Java වලින් ගන්න පුළුවන් එකම modify එක final. අය වෙන කිසිදු modify එකක් ගන්න බෑ. හරිද? local variable වලට Java වලින් ගන්න පුළුවන් එකම modify එක final, වෙන කිසිදු modify එකක් ගන්න බෑ. ගත්තොත් error. හරිනේ? ඒක විශේෂයෙන් සඳහන් කරගන්න. මෙහෙම ලියන්නේ. අටපාඩම් කරගත්තොත් කමක් නැහැ. The only applicable modifier. The only applicable modifier for local variable is final. වෙන මොකුත් ගන්න බෑ. access non access කිසිදු දෙයක් ගන්න බෑ. හරිද? දැන් මෙහෙම වුණොත් එහෙම int y assign 20යි. දැන් මේ variable එකක් තියෙනවා. මේ variable එක ඉස්සරහින් මම මුකුත් modify එකක් ලියලා නැහැ. එහෙනම් මේ variable එකේ access level එක මොකද්ද? එහෙම access level එකක් නැහැ. public protected package private එහෙම කතාවක් local variable වලට නැහැ. මේ local variable හැදෙන්නේ stack එකේ frame එක ඇතුලේ අදාළ method එකේ. හරිනේ? method එක run වෙන පටන් ගත්තාම method එකට stack frame එකක් හැදෙනවා. method එක run වෙලා ඉවරනම් method එකේ stack frame එක stack එකෙන් delete වෙනවා. method එකේ stack frame එක stack එකේ තියෙනකම් මේ variable එක access කරන්න පුළුවන්. ඊට පස්සේ බෑ. එච්චරයි. මේකට නැත්නම් local variable වලට public access level, package access level, හරිද? protected access level, private level එහෙම ඒව නැහැ. හරිද? ඒකට තේරුම් ගන්න මෙහෙම තිබ්බොත් එහෙම අපි හිතමු int z assign 12යි. මේක instance variable එක. මේ instance variable එක මුලින් මොකුත් ලියලා නැහැ නේ. එහෙනම් මේක package access level. මේ class එක මුලින් මොකුත් ලියලා නැහැ නේ. එහෙනම් මේක package access level එකේ class එක. package access level එකේ instance variable එක. static variable එකක් ලියමු. static int අපි දාමු b කියලා 34යි. මේ static variable එක ළමයි තේරුම් ගන්න package access level එකේ එකක්. මොකද මෙතනින් public දැම්මොත් එක public access level එකේ එකක්. හරිනේ? අපි මොකුත් modify එකක් නැත්නම් access level එකක් දැම්මේ නැත්නම් අපි කිසිදු modify එකක් දාලා access level එකක් නිරූපණය කරේ නැත්නම් ඉබේටම හම්බෙන access level එක package level එක. ඒක හරියන්නේ instance variable වලට static variable වලට විතරයි. local variable වලට එහෙම එකකුත් නැහැ. ඒකත් පොඩ්ඩක් මෙතෙන්දි මතක තියාගන්න. local variable වලට එහෙම access level එකක් හම්බෙන්නේ නැහැ. ඊළඟ කතාව. local variable වලට ගන්න පුළුවන් එකම modify එක final. වෙන මොන modify එකක් ගත්තත් compiler. ඒකත් මතක තියාගන්න. අපි ඒකත් පොඩ්ඩක් බලමු. දැන් ඔයා හිතනවා software engineering interview එකකට යනවා. බොහොම සරල මට්ටමේ ප්‍රශ්නයක් දෙනවා මෙන්න මේක. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දීලා නිකමට අහනවා. නිකන් එකසරට මේ වගේ එකක් පෙන්නලා ශනිකව අහනවා මේකට උත්තරේ කීයද? එච්චරයි කරන්නේ. ඔයා කරන 10යි කියලා. ඒතර ඔයා ඉන්ටර්විව් ෆේල් වෙනවා ඇයි? ඔයාලට දැක ගමන් තේරෙන්න ඕන. ටෙස්ට් ක්ලාස් එකක් තියෙනවා, මේන් මෙතඩ් එකක් තියෙනවා. intex assign 10යි. local variable එකක් තියෙනවා. හැබැයි local variable එක මුලට public දාලා. local variable එක මුලට public. ඔයාලට ශනිකව මතක් වෙන්න ඕන local variable වලට ගන්න පුළුවන් එකම modify එක final විතරයි. ආයෙ වෙන මොකුත් පාවිච්චි කරන්න බෑ. දැම්මොත් වැරදි. ඕනනම් compile කරලා බලන්න.
දැක්කද? illegal start of expression. compile time error. private දාන්න. I compile කරා. illegal start of expression. නිකන් abstract දාන්න. කොහොමද දන්නේ abstract variable වලට දාන්න බෑ කියලා? නිකන් දාලා බලන්න. හරිනේ. abstract දාන්න පුළුවන් තැන් ටිකක් කියනවා. ඒතකොට තේරුම් ගන්න local variable එකකට දාන්න පුළුවන් එකම modifier එක final විතර වෙන මොකුත් දාන්න බෑ. right අපි යන් ඊළඟ එකට. The only applicable modifier for local variable is final. මේ කියලා තියෙන a point එක. By mistake if you are trying to apply any other modifier then we will get compile time error. දැන් මෙතන බලන්න මේ test class එකේ public static void main method එකක් තියෙන්නේ. මම variable ටිකක් හදලා බලන්න modifiers දාගෙන යනවා. ගිහින් බලන්න ඔක්කොම compile time error තමයි. illegal start of expression. කිසි දෙකක් හරියන්නේ ඔක්කොම වැරදි. final විතරයි දාන්න පුළුවන්. මෙහෙම දැම්මොත් public කියලා ඒත් compile time error. right? ඊළඟට මේ කතාව මම දැන් මේ කතාව explain කරා. මේ තියෙන instance variable එක, මේ static variable එක. instance variable එකේ static variable එකේ මුලින් modifier එකක් දක්වලා නැහැ. එහෙනම් ඉබේටම හම්බෙන modifier එක නැත්නම් JVM එකෙන් by default දෙන access level එක තමයි package access level කියන්නේ. ආන්නේ package access level එක හම්බෙන්නේ static සහ instance variable වලට විතරයි. local variable වලට හම්බෙන්නේ නැහැ. If we are not declaring any modifier then by default if we are not declaring any modifier then by default it is default. ඒ කියන්නේ මෙහෙමයි. මේ කියලා තියෙන අර කියපු කතාව. මෙතන කිසිදු modifier එකක් දාලා access level එකක් දුන්නේ නැත්තම් ඉබේටම හම්බෙන access level එක තමයි package access level එක නැත්තම් default access level එක. But this rule is applicable only for instance and static variable but not for local variable. Local variable වලට එහෙම එකක් නැහැ. ඊළඟට මෙන්න මෙතනත් තව කතාවක් තියෙනවා. මෙන්න මේකත් පොඩ්ඩක් දැනන් යමු. මේකම එක්සැම්පල් එකකින්ම පෙන්නන්න. ඕකේ. අපි ලියමු ඉලක්කම් දෙකක් එකතු කරන පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. දැන් හිතන්න මට ඕනේ ඉලක්කම් දෙකක් එකතු කරන්න. ඔයා ලියන්න යන add method එකක්. හරිද? ඉලක්කම 10යි 20යි. කොහොමද ලියන්නේ? public static public නැතත් කමන්නේ static තියෙනවනේ static method එක මම ලියන්නේ. ඊළඟට return type එක. හිතන්නම return type එකේ int එකක් දාන method එකේ නම add formal parameters දාන int x int y කියලා මෙන්න මෙහෙම. ඊළඟට මොකද කරන්නේ? sum කියලා variable එකක් හදලා x to y to එකතු කරලා දාලා return කරනවා sum. මෙතනින් මොකද කරන්නේ? sum කියලා variable එකක් දාලා ඒක අල්ලගෙන system out print line එකක් දාලා sum print කරනවා. මෙන්න මෙහෙම. හරිද? දැන් මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් run කරමු. මේක 30 එනවා. මේකට මම stack heap එක අඳින්න යන්නේ නැහැ. මම හිතන තේරෙනවා කියලා. මෙතෙන්දි වෙන්නේ add කියන method එකට 10යි 20යි පාස් කරනවා. එතකොට එතකොට මුලින්ම වෙන්නේ මෙහෙමයි. main method එකේ stack frame එක හැදෙනවා. ඒකෙදි මෙන්න මේ line එක run වෙනවා. එතකොට add method එකට call වෙනවා. add method එකට පාස් කරනවා 10යි 20යි. එතකොට මේ x කියන variable එකෙන් 10 අල්ල ගන්නවා, y කියන variable එකෙන් 20 අල්ල ගන්නවා. හරිද? නැත්තම් add කියන method එකේ stack frame එක ඇතුලේ xy හැදෙනවා. ඊළඟට xy එකතු කරනවා. xy එකතු කරලා sum කියලා variable එකට දාලා return කරන sum. ඊළඟට මේ stack frame එක delete වෙනවා. ඊළඟට return කරන value එක sum වලින් අල්ලගෙන system out print line එකකින් print කරනවා. ඕකනේ වෙන්නේ. දැන් මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙතන බලන්න
මෙන්න මේ add method එකත් එක්ක තියෙන මෙන්න මේ variable වලට කියන ළමයි formal parameters කියලා. මේවට කියන ළමයි formal parameters. හරිද? මෙන්න මේවා මුලට final කියලා දාන්න පුළුවන්. ඒව මුලට final කියලා දැම්මොත් තේරුම තමයි මේ method එක run වෙනකොට බලන්න මෙතනින් 10ක් කියලා මෙතනට එව්වනේ. මෙතනට 20ක් කියලා එව්වනේ. ආන්නේ 10යි 20යි මේ method එක ඇතුළේදී වෙනස් වෙන්න බෑ. final කියන්නේ ඒකයි. reassignment is not possible. දැන් මේ program එක run කරන්න හරි. දැක්කද 30යි. හැබැයි කවුරු හරි හිතුනොත් මෙහෙම අපි මේක ඇතුලෙන් ගිහින් දානවා extra අයිමත් 25යි කියලා. y ට දානොත් 45යි. එහෙම හිතමු. දාලා එකතු කරන්න යනවා කියලා හිතන්න. එහෙම කරන්න බෑ. දැක්කද? final parameter x may not be assigned. මෙහෙම assign කරන්න බෑ. ඒක තමයි කතාව. formal parameters වලට final දානවා නම් මේ method එක call කරනකොට එවන values තියෙනව නේද? ඒවා method එක ඇතුළතදී වෙනස් වෙන්න බෑ. නැත්නම් reassignment is not possible. එච්චරයි. ඒක තමයි මම මෙතනින් මේ කියන්න යන්නේ. මේ example එක තියෙනවා. ඒක වැඩ ගන්නවා. මේක final වුණොත් එහෙම ඇතුළෙන් reassignment කරන්න බෑ. කරන්න ගියොත් එහෙම final parameter may not be assigned කියලා compile time error එක එනවා. ඊළඟට මම මේ තේරුම් ගන්න මේ example එකම තාම පුංචි වෙනස්කමක් සහිතව පෙන්වන්න මෙන්න මේ විදිහට. ඒක මේ slide එකේ නෑ. ඒක නිසා පොඩ්ඩක් බලන්න. හිතන්න මෙහෙම කළා ක්ලාස් එකක් තියෙනවා ස්ටුඩන්ට් කියලා. අපි කාර් කියලා ගමු. කාර් කියලා ක්ලාස් එකක් තියෙනවා ඉන්ස්ටන්ස් වේරියබල් එකක් තියෙනවා ස්පීඩ් කියලා. හිතන්න ස්පීඩ් එක අපි පැයට කිලෝමීටර් නෑ ස්පීඩ් එක අපි කන්ස්ට්‍රක්ට් එකෙන් සෙට් කරනවා. කාර් කියලා එකක් තියෙනවා. මේ තමයි no argument construct එක. අපි තව construct එකක් ලියමු මෙහෙම. right? දැන් මෙහෙමයි. මේ methods ටික අයින් කරලා දාමු. අපි මෙතන දාමු method එකක් change car speed. මේකම පොඩි method එකක් දාමු. බලන්න මම මෙතනින් කරන වැඩේ. ඊළඟ void එකක් දාමු මෙතෙන්ට. right මේ program එක පොඩ්ඩක් බලන්න මෙහෙමයි. right මේ example එක බලන්න මෙහෙමයි. මුලින්ම car කියලා class එකක් තියෙනවා. speed කියලා instance variable එකක් තියෙනවා. මෙතන තියෙන ළමයි මේ මොකක්ද දන්නවද? මේ තියෙන no argument construct එක, මේ තියෙන parameterized construct එක. මේ constructors දෙකක් clear වෙනවා එකම class එකේ. මේකට කියනවා constructor overloading කියලා. හේතුව same name, same constructor name, different parameter list. එතකොට ළමයි තේරුම් ගන්න මේකට කියන්නේ constructor overloading, same constructor name, different parameter list තමයි තියෙන්නේ. ඊළඟට තේරුම් ගන්න මෙතන test කියලා class එකක් තියෙනවා. test class එකේ තියෙනවා main method එකක්. ඒ main method එකේ කෙලින්ම කරන්නේ තේරුම් ගන්න car class එකෙන් object එකක් හදනවා. object එක හදනකොට තේරුම් ගන්න මෙතන construct එකේ මම 20යි කියලා speed එක pass කරනවා. එතකොට මෙන්න මේ construct එක call වෙලා මේ object එකේ තියෙන instance variable එකට 20යි කියලා assign වෙනවා. ඊළඟට change car speed කියලා මම method එකක් ලියලා තියෙනවා. හරිද? ඒක මොන method එකක්ද? static method එකක්. හරි static හරි instance හරි whatever method එකක්. මොකක් හරි method එකක් ලියා ගන්නවා. මට උනේ මෙතනින් කරන්න මම මෙතනින් කරන්නේ මෙච්චරයි. ඒ අන්නේ method එකට මම මේ car object එක pass කරනවා. එතකොට මෙතනින් මෙන්න මේ car object එක එනවා.
ඊළඟට කාර් එකේ ස්පීඩ් 150ක් කරනවා මම මෙන්න ඊළඟට ස්පීඩ් එක print කරනවා මම මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා stack heap එක තඳලා පෙන්නන්නම් මොකද වෙන්නේ කියලා හරියට java c 11.java super වල අපි දැම්මේ නැද්ද මෙන්න මෙතෙන්ට දාන්න semicolon එකක් ඉස්සෙල්ලා දැන් රන් කරනවා java test 150 කියලා එනවා මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන හැටි මම පෙන්නන්නම් ඉස්සෙල්ලා Java program එක run කරනකොට තියෙන memory areas මොනවද? JVM එකේ කැලේ තුන තමයි class loader subsystem memory area execution engine. memory areas පහ මොනවද? method area heap stack PC register native method stack. ඔන්න ඔතනින් තේරුම් ගන්න අපිට වැදගත් වෙන්නේ මේ වෙලාවේ මෙන්න මෙහෙමයි. දැනට තියෙන මම මෙන්න මේ car class එකයි test class එකයි අයින් කරනවා. මේ program එකේ තියෙන බලන්න car class එකයි test class එකයි. class file දෙකක් තියෙනවා. මේ compile කරොත් මෙහෙමයි වෙන්නේ. compile කරොත් බලන්න ළමයි class file දෙකක් හැදෙනවා. program එක ඇවිල්ලා 11.java. එතකොට බලන්න මෙතන byte code දෙකක් හැදෙනවා car class file එකයි test class file එකයි. හරිද? එතකොට මේ තියෙන්නේ ඒක. car.class file එකයි මේක ඇවිල්ලා test.class file එකයි. ඊළඟට බලන්න මෙහෙමයි. දැන් JVM එකේ කැලේ තුන මොනවද? මේ මුල් කරපු දේවල් පොඩ්ඩක් මතක් කරන් යන්නේ. class loader subsystem. ඊළඟට තියෙන memory area. ඊළඟට තියෙන execution engine. ඕමනේ තියෙන ළමයි. දැන් memory area තමයි කොටස් පහකට බෙදෙන්නේ. method area, heap stack, PC registers, native method stack කියලා. අපි මෙතනින් දැනට ඕන ටික විතරක් ඇඳගමු. right. මේ කොනෙන් අඳින මල් ළමයි method area එක. ඊළඟට අඳිනවා stack එක. මේ ලොකුවට තියෙන heap එක. හරිනේ method area තියෙන stack එක තියෙන heap එක තියෙනවා. මුලින්ම මොකද්ද වෙන්නේ? අපේ Java program එක run වෙන පියවර ටික. JVM එක start වුණා, create and start main thread, locate the class file. මොකද්ද හොයාගෙන class file එක? test class file එක හොයාගන්නවා. හොයාගෙන මොකද්ද කරන්නේ? load කරනවා. කවුද කරන්නේ? class loader subsystem එකේ. class loader subsystem එකෙන් ගියා. මෙන්න මේ test class file එක හොයාගත්තා. හොයාගෙන ඉවරනම් මොකද කරන්නේ? එයා load කරනවා memory එකට. හොඳට තේරුම් ගන්න මෙතන වෙන හැටි. අපිට ඉස්සරහා පාඩම් වලදී මේවා තේරුම් අරන් යන එක හරිම පහසු වෙනවා. දැන් ඔන්න ළමයි තේරුම් ගන්න byte code එක load වුණා memory එකට. මොකද්ද load වෙච්ච class file එක? test class file එක තමයි load වුනේ. හරිද? locate the class file hari load the class file hari ඊළඟට main method execution. දැන් මෙන්න මේ test class එකේ main method එක execute වෙන්න ඕනේ. main method එක execute වෙන ළමයි main method එකට ඉඩ වෙන්නේ කොහෙද? stack එකේ frame එකක් විදියට. දැන් එතකොට මෙන්න මේ stack එකේ frame එකක් විදියට main method එකට ඉඩ වෙනවා. right? මෙන්න මේක තමයි main method stack frame එක. මම එතන ලියන්නේ නැහැ වෙලාව යන නිසා. ඊළඟට මොකද්ද කරන්නේ? car class එකේ object එකක් හදනවා. ඉස්සලා වෙන ඔබ්ජෙක්ට් එක හැදෙනවා. මේ දින කාර් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් එක හැදුනම බලන්න කාර් ක්ලාස් එකේ ඉන්ස්ටන්ස් වේරියබල් එකක් තියෙන ස්පීඩ් කියලා. ඉන්ස්ටන්ස් වේරියබල් හැදෙන ඔබ්ජෙක්ට් එක ඇතුලේ. ඉන්ස්ටන්ස් වේරියබල් හැදෙන ළමයි ඔබ්ජෙක්ට් එක ඇතුලේ. එතකොට ළමයි මෙතන ස්පීඩ් එක JVM එකේ ඉනිෂියලි තියෙන බිඳුවයි කියලා. ඩිෆෝල්ට් වැලියු එකක් තමයි තියෙන්නේ. ඊළඟට මොකද්ද කරන්නේ? ඔබ්ජෙක්ට් එක හදනකොට ඔය කන්ස්ට්‍රක්ට් එකේ මොකද්ද කරන්නේ? 20යි කියලා පාස් කරනවා. එතකොට මුලින්ම වෙන්නේ මෙහෙමයි. මෙන්න මේ වෙලාවේ
මේ වෙලාවේ තේරුම් ගන්න ළමයි කන්ස්ට්‍රක්ට් එකටත් ස්ටැක් ෆ්‍රේම් එකක් මෙන්න මෙහෙම හැදෙන උඩින්. මෙන්න මෙහෙම. කන්ස්ට්‍රක්ට් එකට ස්ටැක් ෆ්‍රේම් එකක් හැදිලා මේ පාස් කරන 20 කියන එක මෙන්න මේ ස්පීඩ් කියන වේරියබල් එකට දාගන්න. එතන මේකේ ලෝකල් වේරියබල් එකක් හැදෙන ස්පීඩ් කියලා. ඒක මම කෙටියෙන් දාන්නම් 20යි. ඊට පස්සේ සුපර්ට කෝල් වෙනවා. ගිහිල්ලා අවිල්ල මොකද්ද කරන්නේ? this.speed දානවා ස්පීඩ් කියලා. this.speed කියන්නේ currently running object එකේ තියෙන ස්පීඩ්. මේ වෙලාවේ currently running object එක මොකද්ද? මේ construct එක run වෙනවා කියන්නේ මෙන්න මේ line එක නිසා තමයි construct එක run උනේ. මේ line එක කියන්නේ මොකද්ද? මෙන්න මේ object එක. මෙන්න මේ object එක හදලා ඉවරනට පස්සේ තමයි මේ construct එක run උනේ. ඒක නිසා තේරුම් ගන්න. මෙන්න මේක ඇතුළේ ඉඳගෙන this කිව්වොත් ඒ this කියන්නේ හොඳට තේරුම් ගන්න මම රතු පාටින් දාන්නම්. මෙන්න මේක තමයි currently running object එක. මෙන්න මෙහෙම. this.speed කියන්නේ මේ instance variable එක. then this.speed දාන්න local variable එක. ඒ value එක. local variable එක 20යිනේ. එහෙනම් දැන් මේ අවස්ථාවේ අපි මොකද කරන්නේ? reassign කරනවා. මෙන්න මේ බිංදුව අයින් කරලා 20 කියලා දානවා. ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඊට පස්සේ construct එක ඉවරයි. construct එක run වෙලා ඉවරයි කියන්නේ. construct එක run වෙලා ඉවරයි කියන්නේ ළමයි construct එකට අදාළ stack frame එක stack එකෙන් delete වෙනවා. මෙන්න මේ stack frame is gone. මේ stack frame එක නෑ තවදුරටත්. මෙතන object එක හැදලා ඉවරයි. දැන් assign වෙන්න ඕන. එහෙනම් stack එකේ හැදෙනවා car කියලා එකක්. මොන stack එකේද? main method එකේ stack frame එකේ car කියලා එකක් හැදෙනවා. ඒකට මෙන්න මේ object එක assign වෙනවා. right. ඊළඟට change speed කියලා මෙන්න මේ method එකට call වෙනවා. මෙන්න මෙතන තමයි අපිට වැදගත්ම තැන. මම කලින් ටිකක් නිකන් රූප එකකින් ඇඳන් ගියේ කලින් ඒව මතක් වෙන්න. හරිද? දැන් අපි යන් අපේ වැදගත් point එකට. මේ ෆයිනල් කතාවකට එන්න තමයි මේ යන්නේ. change speed කියලා method එකක් තියෙනවා. මෙතෙන් තාපුංචි කතාවක් කියන්න. මේ heap එකේ object එකේ හැදිච්ච තැන address එකක් තියෙනවා. හිතන්න object එකේ හැදිච්ච තැන address එක 6000යි කියලා. මෙන්න මේ car කියන stack එකේ තියෙන මෙන්න මේ car කියන stack එකේ තියෙන reference එකේ නැත්නම් මේ variable එකේ address එක variable එකේ value එක තේරුම් ගන්න 6000යි. දැන් මේ car කියන variable එකේ value එක 6000යි. ඒක නිසා තමයි car මේ heap එකේ තියෙන මේ object එක දිහා බලන් ඉන්නේ. හේතුව මේ heap එකේ හැදිච්ච object එකේ address එක 6000යි. ආන්නේ object එකේ address එක තමයි මේ car කියන variable එකේ value එක. ඒක නිසා car බලාගෙන ඉන්නේ මේ heap එකේ තියෙන object එක දිහා. ඊට පස්සේ change car speed. එතකොට මෙතනින් car එකනේ පාස් කරන්නේ. තා බලන්න method එකක් හැදෙනවා. හරිනේ. දැන් මම ඒක මෙහෙම පෙන්නන්නම්. මේ උඩින් තියෙන stack frame එක නැහැ. දැන් ඒ කියන්නේ ළමයි මෙහෙමයි. නම් මේ stack frame එක මෙහෙම delete කරානේ. මෙන්න මේ delete කරපු stack frame එක ළමයි නෑ. හේතුව ඒක stack එකෙන් delete වෙලා තියෙන්නේ. ඒක නිසා මම දැන් මෙතනින් ඒක delete කරලා දාන්න මෙන්න මේ විදිහට. මේ රතු ඊතලයක් නෑ. මොකද stack frame එක පිටින්ම delete වෙලා තියෙන්නේ. මේ ටික නෑ. හරි. right. දැන් හැදෙනවා stack frame එකක් කාටද? මෙන්න මේ static method එකට. මෙන්න මේ static method එකට call කරනකොට. එතකොට බලන්න මේ static method එකේ car කියලා variable එකක් තියෙනවා. හරිද? car කියලා variable එකක් තියෙනවා. ආන්නේ variable එකේ value එක මෙහෙමයි වෙන්නේ. මෙතනින් බලන්න අපි car කියලා පාස් කරනවානේ. මෙන්න මෙතනින් පාස් කරන එක තමයි ළමයි මෙන්න මෙතෙන්ට එන්නේ. කියන්නේ මෙතනින් පාස් කරන එක තමයි මෙතෙන්ට එන්නේ. එතකොට මෙතනින් පාස් කරන්නේ ළමයි ඔබ්ජෙක්ට් එකක්. ඔබ්ජෙක්ට් එකක් කොහොම ඇත්තටම පාස් වෙන්නේ මොකක්ද දන්නවද? ඒ කාර් කියන වේරියබල් එකේ වැලියු එක තමයි පාස් වෙන්නේ. දැන් කාර් කියන වේරියබල් එකේ වැලියු එක කීයද? 6000යිනේ. එහෙනම් හොඳට තේරුම් ගන්න. මෙතෙන්දි වෙන්නේ මෙන්න මේ 6000 තමයි ළමයි මෙතෙන්ට පාස් වෙන්නේ. වෙන මොකුත් නෙවෙයි. ඔතෙන්දි වෙන්නේ එච්චරයි. මෙතනින් මෙතෙන්ට පාස් වෙන්නේ 6000. ඇඩ්‍රස් එක නැත්තම් වැලියු එක පාස් වෙන්නේ. ඒ වැලියු එක හරියටම ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක. හරි.
දැන් මේ කාර් ළඟත් තියෙන 6000. ඒ පාර මේ කාර් මේ ස්ටැක් එකේ තියෙන මෙන්න මේ රෙෆරන්ස් එකත් පටන් ගන්නවා. මෙන්න මේ හීප් එකේ තියෙන ඔබ්ජෙක්ට් එක දිහා බලන්න. හේතුව මොකද්ද? අලුතෙන් හදිච්ච ස්ටැක් ෆ්‍රේම් එකේ තියෙන කාර් කියන වේරියබල් එක ළඟ තියෙන්නේ 6000යි. ඒ පාර එයත් බලා ගන්න හීප් එකේ ඔබ්ජෙක්ට් එක දිහා බලන්න. දැන් මොකද කරන්නේ? car.speed කියලා 150ක් කරනවා. දැන් උඩ ස්ටැක් ෆ්‍රේම් එකේ ඉඳන් car.speed කව මේ වේරියබල් එක මෙන්න මේක 150ක් කරන්න තමයි යන්නේ. ඔන්න ඔහම තමයි ඔක වෙනස් වෙන්නේ. ඊට පස්සේ ස්පීඩ් එක print කරන 150 කියලා print වෙනවා. මම හිතනවා දැන් මේ ප්‍රෝග්‍රෑම් එක තේරුණා. මම මුලින් ඉඳලා explain කරා. මේකේ ප්‍රශ්න තියෙනවා කියන්නේ. නෑනේ. මේකේ ප්‍රශ්න නෑ. එහෙනම් අපි යමු මෙතන තියෙන ෆයිනල් කතාවට. දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක එඩිට් කරන මෙන්න මේ විදියට. 12.java කියලා. මට ඕන නම් පුරවලා මෙතෙන්ට ෆයිනල් කියලා දාන්න. ඔන්න ඒක තමයි කතාව. මෙතෙන්ට ෆයිනල් කියලා දැම්මොත් මොකක්ද දන්නවද ඒක තේරුම? ෆයිනල් දැම්මේ මෙතෙන්ට. මේ වේරියබල් එක අපි කොහෙද අපේ ඩයග්‍රෑම් එකේ නිරූපණය කරේ? ඒක තමයි ළමයි මෙන්න මේ වේරියබල් එක. මම ඒක පොඩ්ඩක් රවුන්ඩ් කරන්නම්. මෙන්න මේ නිකන් තැඹිලි පාටින් වගේ මෙන්න මේ වේරියබල් එක තමයි දැන් ෆයිනල් කරේ. මේ ෆයිනල් කරපු වේරියබල් එක තමයි කාර් කියලා කියන්නේ. ඒ කියන්නේ ළමයි මෙතඩ් එක කෝල් වෙනකොට මෙතෙන්ට 6000 කියලා පාස් වුණාට පස්සේ මේ කාර් කියන එක බලාගෙන ඉන්නේ මේ හීප් එකේ තියෙන ඔබ්ජෙක්ට් එක දිහා. හරිද? ඒ කියන්නේ ඒ වගේම තේරුම් ගන්න මේක ෆයිනල්. මේක ෆයිනල් කියන්නේ මෙතෙන්ට 6000 අයින් කළා 7000ක් නැත්නම් 8000ක් වෙන මොකුත් දාන්න බෑ. 7000ක් දැම්මොත් තේරුම් ගන්න ඒ ගමන හීප් එකේ තියෙන වෙන ඔබ්ජෙක්ට් එකක් දිහා ඕනනම් බලා ගන්න පුළුවන්. කමක් තියෙන්න පුළුවන් මෙහෙම. හරිද? නමුත් තේරුම් ගන්න මේක ෆයිනල් වේරියබල් එකක්. ඒක නිසා මේක වැලියු එක වෙනස් කරන්න බෑ. ඒක නිසා කොයිම වෙලාවකවත් හීප් එකේ තියෙන වෙන ඔබ්ජෙක්ට් එකක් දිහා බලන්න මෙයාට අයිතියක් නැහැ. ඒක තමයි කතාව. හරි? අන්නේ මම ඔය ඇඳපු රූපේට අදාළ දේ වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. කෝඩ් එකකින් පෙන්නනවා නම් 12 වෙනි ප්‍රෝග්‍රෑම් එක බලන්න රන් කරලා පෙන්නන්න රන් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ තාම මෙතන. right. මෙතන මම ගිහිල්ලා මේක ඇතුලේදී කාර් රෙෆරන්ස් එකට අලුත් කාර් ඔබ්ජෙක්ට් එකක් දාන්න ගියොත් මෙන්න මෙතනදී කම්පයිල් ටයිම් එරර් ළමයි. මොකද රීඅසයින්මන්ට් is not possible. මොකද ෆයිනල් වේරියබල් එකක් තමයි කාර් කියන්නේ. අලුත් ඔබ්ජෙක්ට් එකක් අසයින් කරන්න බෑ. මෙතනින් පාස් කරන ඔබ්ජෙක්ට් එකම තමයි තියෙන්න ඕනේ. මෙතනින් පාස් කරන ඔබ්ජෙක්ට් එකම තමයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. right. දැක්කද? final parameter may not be assigned. අලුතෙන් එකක් assign කරන්න බෑ. මේකත් තේරුණා නම් හරි. එච්චරයි. අවසානයේ කියන්න ඕනේ මේ දැන් කියපු ටික තමයි. මෙච්චරලා කරේ මේ එක්සැම්පල් එක පැහැදිලි කරන එක. ඒක කලින් පාඩමක දෙයක් මතක් වෙන්න කරේ. මෙතනින් දැනගන්න ඕනේ මෙච්චරයි. මෙතඩ් එකක් තියෙන මෙතනින් ඔබ්ජෙක්ට් එක රෙෆරන්ස් එකක් තියෙන එක ෆයිනල් කරොත් මෙතනින් ඒ මෙතඩ් එක කෝල් කරනකොට ඔබ්ජෙක්ට් එක පාස් කරයි. මෙන්න මේ විදියට ඔබ්ජෙක්ට් එක පාස් කරයි කොහොම ඇත්තට වෙන්නේ වැලියු එකක්. දැන් අර පෙන්නුවා වගේ. හරිනේ. ඒක රීඅසයින් කරන්න බෑ. මෙන්න මේ කතාව තේරුණා. ඒක තේරුණා නම් ෆයිනල් ඒක තේරුණා ළමයි ෆයිනල් කතාව එතනින් ඉවරයි. formal parameters. Formal parameter of a method simply act as local variable of that method. ඒ කියන්නේ මෙහෙමයි. මෙන්න මේවට කියන formal parameters කියලා. formal parameters සරලව තේරුම් ගන්න මෙතන කියන්නේ මෙච්චරයි. මේ තියෙන්නේ formal parameters. මේ තියෙන්නේ formal parameters. මේ formal parameters මේ method එකට අයිති method local variable විදිහට හැසිරෙනවා. ඒක තමයි මේ කියන්නේ. Formal parameters of a method. method එක formal parameters simply act as local variable of that method. ඒ method එකේ local variable විදිහට හැසිරෙනවා. ඊළඟට එබැවින් formal parameters can be declared as final. හරිනේ? method local variable අයි final කරන්න පුළුවන්. ඒ වගේ formal parameters final කරන්න පුළුවන්. if formal parameter declared as final, formal parameters final විදිහට declared කරොත් within the method we cannot perform reassignment. method එක ඇතුලේ reassignment කරන්න බෑ. ඒක තමයි මෙතන කතාව. මේ example එකේ if the formal parameters declared as final. අපි මෙතන formal parameters final කියලා declare කරා. within the method we cannot perform reassignment.
මෙතඩ් එක ඇතුලේ රීඅසයින්මන්ට් කරන්න බෑ. මේ පෙන්නුවේ ප්‍රිමිටිව් වේරියබල් වලට. අන්තිමට ගත්තම රෙෆරන්ස් වේරියබල් එකක්. හරිනේ. ඒකත් එහෙමයි. ෆෝමල් පැරාමීටර් එක ෆයිනල් නම් inside the method reassignment cannot be performed. එච්චරයි. මේ කතාවත් තේරුණා නම් අපි ඔන්න ෆයිනල් කතාව ඔතනින් ඉවර කරනවා. ඉවර වෙනකොට ඉවර නෑ හොඳේ. දැන් අපි කතා කරා මොනවද ෆයිනල් ගැන? පොඩි සාරාංශයක් ගමු.